අයිබෝන් ළමයි 9 පන්තියේ විෂය නිර්දේශය ඉවර කළා. ප්‍රශ්න පත්‍රයකට අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියලා ඒකේ අඩුපාඩු සාකච්ඡා කරලා ලකුණු දෙන රටාව ලකුණු දෙන තැන් කීයක් ලකුණු ගත්තද මේ සියල්ලම සාකච්ඡා කරලා ඉවර වෙලා දෙවනි වතාවටත් අපි ප්‍රශ්න පත්‍රයකට උත්තර ලියුවා. අන්න ඒ ප්‍රශ්න පත්‍රේ ඔයාලට මොකද වෙලා තියෙන්නේ බලන්න. හරිද? කෙටි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 20ක් තියෙනවා සුපුරුදු පරිදි. ඒක බලමු. හරිද? ඔන්න යනවා. පළවෙනි ගාන 7.54 ගුණ කිරීම 10 තුන්වෙනි බලයේ සාමාන්‍ය සංඛ්‍යාවක් විදියට. එතකොට දශම ස්ථාන 3ක් නැති කරන්න ඕනේ නේද අපි? ඒ 10 තුන්වෙනි බලයේ 10න් ගුණ කරන්න ඕනේ. එතකොට මෙතන දශම ස්ථාන 2යි තියෙන්නේ. එහෙනම් 7.5යි 4 දශම ස්ථාන 2ක් ගියාම 754යි තව එකක් මදි. 7540යි. හරිනම් හරි වැරදිනම් වැරදි. එච්චරයි. ලකුණු 2යි. දෙවැනි ප්‍රශ්න පත්‍රය. ඇමරිකානු ඩොලර් 6300ක් ශ්‍රී ලංකා රුපියල් කීයද? ඇමරිකන් ඩොලර් එක ශ්‍රී ලංකා රුපියල් 150 මේක පරණ ගාණක් හොඳේ. දැන් ඇමරිකන් ඩොලර් එක රුපියල් 200ක් පැනලා. ලංකාවේ ආර්ථිකය හොඳ හින්දා ඩොලර් එක යනවා. අපි වැටෙනවා. හරිද? ඇමරිකන් ඩොලර් 6300ක්. එහෙනම් මොකද කරන්නේ? 6300 ගුණ කරනවා 150. වෙලාවට රවුම් ගානක් ආවා. 15ම ගුණ කළා දාන්න. 0.1යි 0.2යි එතකොට බිංදුව ඔක්කොම 3යි 15න් ගුණ කරන්න. 15 සරත් 3 45න් 5යි 4ක් ඉතුරුයි 15 ඒවා 6ක්. 3ක් 45යි නම් 6ක් 90යි. 90යි 4යි 94යි. රුපියල් 9,450,000. ගුණ කරනවට 1යි උත්තරයට 1යි 2යි. ගුණ කරනවා කියලා ලියලා නැත්නම් ගුණ කරන ටික කටු වැඩ කොලේ නම් ඒ ලකුණ නැත. අහුවෙන්න එපා. දැන් කටු වැඩ කියලා જાතියක් නැහැ කියලා පණ යනකම් කිව්වා. සිසුන් 5 දෙනෙකුගේ බරෙහි එකතුව 56යි. සිසුවෙකුගේ මධ්‍යන්නේ බර පොඩි එවුන් ටිකක්ද කොහෙද නේද? 56 පහෙන් බෙදනවා. එතකොට මධ්‍යන්නේ බරනේ අහන්නේ 5ට 1යි එක් වරක් 5 5යි ඉතුරුනේ 6ට 5 ඒවා 1යි 5යි එතකොට එකක් ඉතුරුයි දශම 30ක් තියුවා 10ට 5 ඒවා 2යි. එහෙනම් මධ්‍යන්නේ බර 11.2 කිලෝග්‍රෑම්. මෙන්න මේ බෙදනවට 1යි මේකට 1යි 2යි. කවුරු හරි මෙතනම තියුණොත් කිලෝ මේ 11.2 කියලා කිලෝග්‍රෑම් නැත්තම් මේ ලකුණ දෙන්නේ නැහැ. මෙතන කිලෝග්‍රෑම් තිබුණොත් ඒ ලකුණ හම්බ වෙනවා. උත්තරේ ලියන්න. ආයි මෙතනම තියන්න ඕනේ. right. තුන්වෙනි ගාන. සමීකරණයක් තියෙනවා විසඳන්න කියලා. x බෙදීම 2 එකතු කිරීම 1 බෙදීම 2 සමයි 3 බෙදීම 4. දැන් x බෙදීම 3. x බෙදීම 3 එකතු කිරීම 1 බෙදීම 2 සමයි 3 බෙදීම 4. දැන් මේක දිහා හොඳට බැලුවාම හරය වෙනස්නේ. භාග සහිත සමීකරණය. භාග සහිත සමීකරණයක හොඳ වැඩේ පොදු හරය අරගෙන පොදු හරයෙන් ගුණ කරන එක. එතකොට 3යි 2යි 4යි පොදු හරය 12යි. එහෙනම් x බෙදීම 3 12න් ගුණ කරනවා. මම ඒවට දඟලන්න ඕනේ නැහැ. හොඳේ 12යි. 4න් 3ක් ගුණ කරනවා 12යි. දැන් 3 වරක් 1යි 3 වරක් 4යි. 4 වරක් x 4යි x. 2 වරක් 1යි 2 වරක් 6යි. 1 වරක් 6 6යි. 4 වරක් 1යි 4 වරක් 3යි. 3 වරක් 3 9යි. භාගෙ නැති වුණා. දැන් 6ක් අඩු කරන්න. ධන 6යි ඍණ 6ක් අඩු කරන්න 9න් 6ක් අඩු කරන්න. ධන 6ට ඍණ 6 කැපිලා ගියා. 4යි x සමයි 9න් 6ක් අඩු කරාම 3යි. එහෙනම් 4න් බෙදන්න. එතකොට x සමයි 4න් 3. මේ 12 හොයා ගන්නවට 1යි උත්තරයට 1යි 2යි. ජල ටැංකියක ජලය ඝන මීටර 3.5ක් පිරී තියෙනවා. ඝන මීටර 3.5ක්. ඊට පස්සේ එය සතියක පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නම් සති 4ක මාසයක් සඳහා අවශ්‍ය ජලය ලීටර ගන්න. එහෙනම් මේක ලීටර කරන්න එපා. ලීටර කරන්න 1000න් ගුණ කරන්න එපා. ඝන මීටරයකට ලීටර 1000 හින්දා. එතකොට 3500යි.
මේ වගේ ඒවා හතරක්. සතියකටනේ මේක කියන්නේ. ජල ටැංකියක ඒ සතියක පරිභෝජනයේ සඳහා සති හතරකටනේ 0.0 0.4 5 20යි 2ක් ඉතුරුයි 4 12යි 2යි 14යි. ලීටර 14 10යි. ලීටර කීයද කියලා අහන ඉඳ ලීටර නොතිබුණක් කමක් නැහැ. නමුත් ඒකකේ දාන්න ඕනේ. 10න් ගුණ කරාට 1යි උත්තරේට 1යි. 2. ඊට පස්සේ සුළු කර පිළිතුර ධන දර්ශක සහිතව මේ උදාහරණ කියන. එතකොට දැන් මේක ඍණ දර්ශක තියෙනවානේ. එහෙනම් 2 ඍණ 5 2 ධන 5 වෙනවා. පරස්පරයට යනවා. එතකොට බලයක බලය තියෙනවනේ 2 දෙවරක් 3 6යි. එහෙනම් 2 6 වෙනි බලය. ඊට පස්සේ මෙතන තියෙන ඍණ 1 වෙනි බලයනේ. ඍණ 1 වෙනි බලය 2කින් ගුණ කරාම 2 ඍණ 2යි. ඍණ 2 පරස්පරයට ගියාම 2 ධන 2යි. ධන දර්ශක සහිතව ප්‍රකාශ කරන්න කියලානේ කිව්වේ. මෙතන තියෙන්නේ මේ 2 ඍණ 1 වෙනි බලයේ දෙවෙනි බලය. එතකොට 1 වරක් 2 ඍණ 2යි 2 ඍණ 2නේ තියෙන්නේ. එතකොට ඍණ 2 පරස්පරයට ගියාම ධන 2 වුණා. දැන් පාද සමාන වූ බල ගුණ කරනවා. එහෙනම් එකතු කරනවා. එතකොට 2 පස්වෙනි බලය. එතකොට පාද සමාන වූ බල බෙදනවා. එහෙනම් අඩු වෙනවා. 8න් 5ක් 3. ධන දර්ශක සහිතව ප්‍රකාශ කරනවා. මේකට ලකුණු 2 හම්බ වෙනවා. මේකට 1යි උත්තරේට 1යි. x හි අගය සොයන්න කියලා තියෙනවා. එතකොට x වල අගය 50 එකතු කිරීම 30 සමයි අංශක 80යි. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීම. පාදයක් දික් කිරීම ඔන්න තියෙන. එතකොට හේතුව ලියන්න ඕනේ. හේතුව නැත්තම් මේ ලකුණ නැත. 7 වෙනි ගාන. ඒක හරි. 8 වෙනි ගාන. රුපියල් 800ක භාණ්ඩයක් සඳහා රුපියල් 40ක වට්ටමක් දෙන්න ලැබෙන වට්ටම් ප්‍රතිශතය 800කට දෙනවා 40ක් ප්‍රතිශතය කියන්නේ 100ට 100යි 100ෙන්ම බෙදුවා. එතකොට 8 වරක් 1යි 8 වරක් 5යි 100ට 5යි. මේකට 1යි මේකට 1යි 2යි. A dash ඡේදනය B. A dash කියන්නේ A නෑ. B තියෙන. එන මේ තියෙන A නෑ B තියෙනවා මේ තියෙන. A dash ඡේදනය B. A නෑ B තියෙන. දෙකම හම්බුනේ. සවීවි බහුවස්ත්‍රයක අභ්‍යන්තර කෝණයක් අංශක 144යි. පාද ගාන කීයද කියලා. අහනවා මේක මතකයිනේ ඔයාලට බහුවස්ත්‍ර පස්සක් යන්ද නේද? අභ්‍යන්තර කෝණයක් 144යි. ඊට පස්සේ පස්ස දික් කරා මතකනේ. එතකොට මේක 180න් 144ක් අඩු කරානේ. 10න් 4ක් 6යි. 7න් 4ක් 3යි. 36යි. දැන් 360 36න් බෙදුවා. 10යි. ඕවනම් දැන් හොඳටම මතක් වෙන්න ඕනේ. බාහිර කෝණයයි පාද ගානයි. අභ්‍යන්තර කෝණ වලින්ම හොයලා හදලා තියෙනවා නම් කමක් නැහැ ඉතින්. මං කරේ ලේසි වැඩේ බහුවස්ත්‍ර පස්සක් යන්න. බහුවස්ත්‍ර පස්සක් යන්දාම ඒ උත්තර ටික එනවා. 108ක සුළු පොලියට රුපියල් 18000ක් ණයට ගත්ත අයෙකු වසර 3කදී ගෙවිය යුතු පොලිය. ඉතින් ඒවා චූටි ගණන්. 108 නම් 18 මේ අවුරුද්දකටනේ අවුරුදු 3කදී ගෙවිය යුතු පොලිය. ඉතින් හරිනේ ඉතින් 100ෙන් බෙදුවා. 180 8ෙන් ගුණ කරන්න. 0යි 8 වරක් 8 64න් 4යි 6ක් ඉතුරුයි 8 වරක් 1 8යි 6යි 14යි. ඒක 3ෙන් ගුණ කරන්න. 0යි 3 වරක් 4 12යි 1ක් ඉතුරුයි 3 වරක් 4 12යි 1යි 13යි 1ක් ඉතුරුයි 3 වරක් 1 3යි 1යි 4යි. රුපියල් 4320යි. ලකුණු 2. ඔය විදිහටම දාන්න. ඊට පස්සේ 12 වෙනි ගාන ත්‍රිකෝණයක් තියෙනවා. අභ්‍යන්තර කෝණ ටික නේද දීලා තියෙන්නේ. එතකොට 3යි 5යි 6යි 3යි 2යි 5යි 5යි 4යි 9යි. එහෙනම් 9යි ඒ සමයි අංශක 180යි ත්‍රිකෝණයක කෝණ. ලියන්න ඕනේ අනිවාර්යෙන්. නැත්තම් ලකුණක් අඩු කරනවා. 9න් බෙදුවාම ඒ සමයි
20යි. අහන්නේ මොකද්ද දන්නේ? ඒහි අගේ. එතකොට මේ හේතුව තියෙන්න ඕනේ 1 1 2. හේතුව නැත්තම් නැත. එක ලකුණක් නැත. 3 පාදයට මේක බලන්නකෝ. 3 පාදයට x වල ලඝුගණකය 5යි. එතකොට 3 පාදයට දර්ශකය නේද මේ 5 කියන්නේ? එහෙනම් x. 3 පාදයට x වල ලඝුගණකය 5යි. 3 එහෙනම් 3 පස්වෙනි බලය නේද මේ කියන්නේ? 3 පස්වෙනි බලය. x එහෙනම් 3 5. 1යි 2යි 3යි 4යි 5යි. 3 වරක් 3 9යි. 9 වරක් 3 27යි. 27 ඒවා 3ක්. හිතන්න බැරි නම් ගුණ කරා. 3 වරක් 7 21යි 2ක් ඉතුරුයි. 3 වරක් 2 6යි 2යි 8යි. 81 ඒවා 3ක්. 3 වරක් 1 3යි. 3 වරක් 8 24යි. 243. හරිද? එතකොට මේක 1යි මේක 1යි. දෙක. හිතක් නැත. ඊට පස්සේ 14 වෙනි ගාන. මෙහෙම දීලා තියෙනවා. එතකොට කණ්ඩායම තලයක් y වල ඍණ එකනේ අල්ලගන්න කියන්නේ. එතකොට මේ තියෙන්නේ ඍණ එක. එතකොට y වල ඍණ එක කියන්නේ මෙන්න ඔන්න ඕකනේ. මේ තියෙන්නේ y සමානයි ඍණ එක. එතකොට මේ උඩට යනකොට y වලගේ වැඩි වෙනවා ඍණ එක. පල්ලෙහාට යනකොට y වලගේ අඩු වෙනවා ඍණ එකට. හරිද? එතකොට සමානයි කියන්නේ. එතකොට මේක සමානයි කියනකොට මේක කඩේරි නෙමෙයි සම්පූර්ණ රේඛාවක්. ඒවයි ගන්නවා y වල කුඩා පැත්ත. එහෙනම් මේක අඳුරු කරලා. මේක සම්පූර්ණ රේඛාවක් දාලා මේක අඳුරු කරලා තියෙනවා නම් 2යි නැත්නම් 1යි. ඊට පස්සේ කියනවා සාධක හොයන්න කියලා. x වර්ගය එකතු කිරීම 3xy අඩු කිරීම x අඩු කිරීම 3y නේද? දැන් එතකොට මේකේ මේ පද හතරක්නේ. පද හතරක සාධක හොයනකොට දෙක දෙක වෙන් කරන්න කිව්වනේ. මේකේ සාධකේ x. එතකොට x දෙකක් තියෙන තැනකින් එකක් ගත්තා. එහෙනම් එකක් ඉතුරුයි. x ගත්තා. එහෙනම් 3y ඉතුරුයි. මේ ලකුණ මේකේ පොදු සාධක නැහැ. නැත්තම් 1. වරහන් ඇතුළට මේක වෙන්න ඕනි කියලා ඉගෙනුවා නේද? x ධන 3යි. මෙතන x ඍණ 3y ගන්න බෑ. ඍණ ගුණ කිරීම ධන තමයි ඍණ. පාඩම. එතකොට x ධන 3y x ධන 3y පොදු සාධකයක් ආවා. ඉතුරු වෙනවා x ඍණ 1. සාධක හේතු. සාධක දෙකට ලකුණු හම්බ වෙනවා. 1යි 1යි 2. 8යි 10යි pq මෙයා අපි x කියලා ගමු නැත්නම් pqම ගමු කමන්නේ. මොකද්ද මතක් වෙන්නේ? පයිතගරස්. pq වර්ගය සමානයි 10 වර්ගය අඩු කිරීම 8 වර්ගය. මේ වර්ග දෙකේ එකතු මේ මත සමචතුරස්‍ර දෙකේ එකතුවනේ මේ සමචතුරස්‍රයේ වර්ගඵලයට සමාන වෙන්නේ නේද? එතකොට එහෙනම් මේකනේ අපිට ඕනේ. එහෙනම් මේකෙන් මේක අඩු කරා. c යෙන් 64ක් අඩු කරාම 36යි. එහෙනම් pq සමයි කීයේ වර්ගයද? 6 වර්ගය. සෙන්ටිමීටර 6. පයිතගරස් දානවට 1යි උත්තරයට 1යි 2යි සෙන්ටිමීටර තියෙන්න ඕනි. සෙන්ටිමීටර නැතුව 6 විතරක් තිබුණා ලකුණු දෙන්නේ නැත. 17 වෙනි ගාන. 1ට 50000යි. ඒ කියන්නේ සෙන්ටිමීටර එකට සෙන්ටිමීටර 50000යි. රූපයක ලක්ෂ දෙකක් අතර දුර සෙන්ටිමීටර 6යිලු. එහෙනම් මේක සෙන්ටිමීටර ගත්තොත් මේකත් සෙන්ටිමීටර්නේ. එතකොට මේක මීටර කරන්න 100ෙන් බෙදුවොත් මීටර් 500නේ. මේක කිලෝමීටර් කරන්න කිලෝමීටර් සැබෑ දුර කීයද කියලා අහන්නේ. අපි කවන්නේ මීටර වලින් හදලා බලමු. ඒකකයක් අහලා නැහනේ. ඒ නිසා ලක්ෂ දෙක අතර සැබෑ දුර. එතකොට මේ 1 සෙන්ටිමීටර්
මේ 1 සෙන්ටිමීටරයකින් 500ක් පෙන්වන නම් 6කින් පෙන්වන ගාන හොයන්න මොකද කරන්නේ? 6ෙන් ගුණ කරනවා. 0.0.6 මීටර 3000. ඉතින් මීටර 3000 කියන එක දැකපු ගමන් පේන්න ඕනේ කිලෝමීටර 3යි කිය. එහෙම හදන්න මීටර 3000 කියලා කියන්නේ නැහනේ අපි. මීටර 1000 පැන්න ගමන් කිලෝමීටර. එතකොට මේක 1යි. හරිද? මේ 6ෙන් ගුණ කරාට 1යි. 500 හොයාගත්තට ලකුණු 2. සංඛ්‍යා රටාවක පොදු පදය 2n අඩු කිරීම 3ලු. 15 වෙනි පදය අහනවනේ මෙහෙම ගණන් නේද? 2 වරක් 15. 30න් 3ක් අඩු කරාම 27යි. ආදේශ කරාට 1 ලකුණක් හම්බ වෙනවා. උත්තරයට 1 ලකුණක් හම්බ වෙනවා. ලකුණු 2. ප්‍රශ්න පත්‍රය 19. මල් බඳුනක රතු පාට මල් 5යි. රතු 5යි. නිල් 2යි. නිල් 2යි. එච්චරයි. එතකොට ඔක්කොම මල් 7යි. අහඹු ලෙස ඉන් මලක් කඩා ගැනීමේදී සියලු විය හැකියාවන්ගේ නියැදි අවකාශයේ ලියා. නියැදි අවකාශයේ රතු 1යි, කමා ඕනි, රතු 2යි, රතු 3යි, රතු 4යි, රතු 5යි, නිල් 1යි, නිල් 2යි. මල නිල් පාට එකක් වීමේ සම්භාවිතාව ඔක්කොම 7යි, 7න් 2යි. වරදින්න බෑ මේකේ එකක්. අංක නැතුව රතු කියලා පහක් ලියලා නිල් කියලා දෙකක් ලියලා එහෙම කමන්නේ. ඒතකොට අන්තිම ගානේදී කියනවා v සමයි u එකතු කිරීම at වල a උක්ත කරන්නලු. එතකොට u ප්‍රතිලෝමයට ගියාම v ඍණ u මේ පැත්තේ at. දැන් a නේ උක්ත කරන්න කියන්නේ. එහෙනම් t වලින් බෙදනවා. එතකොට a සමයි v ඍණ u බෙදීම t. උත්තරේට ලකුණු දෙකම හම්බ වෙනවා. දැන් බලන්න එකතු කරලා ඔන්න කෙටි ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරා. එකතු කරලා බලන්න 40න් කීයක් තියෙනවද කියලා. 40න් කීයක් තියෙනවද බලන්න එකතු කරලා. දෙවෙනි ප්‍රශ්න පත්‍රය. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 6කටයි පිළිතුරු ලියන්න තියෙනවා. ප්‍රශ්න 8ක් තියෙනවා. දෙකක් මේව කරන්න පුළුවන්. කොයි දෙකද අයි කරන්නේ? ගණ කියෝගෙන යන පට ගාලා වේගෙන් කියෝගෙන යන. පේපර් එක වේගෙන් කියෝගෙන යන. වේගෙන් කියෝගෙන යනකොට එකපාර අහුවෙන ඒවා තියෙයි. මට මේක පුළුවන්. අහුවෙන ඒවා. ටක් ගාලා ටික් කරගෙන යන්න. එහෙම. ඒවා ඉස්සෙල්ලා හදන්න. පිළිවෙලක් අවශ්‍ය නැහැ. තැනින් මැදින් අර එහෙම හදන්න. එතකොට වැඩේ හරි ලේසියෙන් යන්න පුළුවන්. හරිද? ඔන්න බලමු අපි එහෙනම් පළවෙනි ගාන. හදලා නැත්තම් රතු පෑනෙන් හදාගන්න. හදලා නම් රතු පෑනෙන් ලකුණු දාන්න. වැරදි නම් රතු පෑනෙන් වැරදි ටික හදාගන්න. අඩුපාඩු නම් අඩුපාඩු ටික හදාගන්න රතු පෑන. හරිනේ? හා. ඒ කොටස. මෝටර් සයිකලයක් මිලදී ගැනීම සඳහා පුජ්‍යලයකු 240,000 240,000ක්. ඔයාලා දැන් දන්නවනේ මම ගණන් හදන්නේ නැහැනේ. ගාන කියවලා ඉවරලා මතක තියාගෙන. කියවගෙන යන ගමන් ලියාගෙන හදාගෙන යනවා. කියවලා ඉවරනකොට හැදිලා ඉවරයි. ඒක තමයි ගණන්. හරිද? 240,000 සුළු පොලියෙන් ණයටගෙන වසර 4කට පසුව. වසර 4කට පසුව. හරිද? එය පියවීමට 312,000ක්. ගෙවා දැම්මේ. හරිද? ඉතින් එතකොට පේනවනේ වැඩියෙන් ගෙවලා කියලා. මොනවද වැඩියෙන් ගෙවලා තියෙන්නේ? පොලිය. 312,000න් 240,000ක් අඩු කරනවා. 0.0.0.2 11න් 4 7. දෙකෙන් දෙකක් බින්දුව. රුපියල් 72,000යි. ඔන්න පොලිය. වසරක් සඳහා ඒකල පොලිය කොහොමද? හරිද? එතකොට මේක වසර 4ක් සඳහානේ. එහෙනම් දෙවෙනි ප්‍රශ්නෙට මොකද කරන්නේ? 72,000 බෙදනවා කීයෙන්ද? 4ෙන්. 1යි 4යි 3ක් ඉතුරුයි 32කට 4 වරක් 8යි
4 වරක් 8 වරක් 4 32යි ඉතුරු නැහැ. 1යි 2යි 3. 1යි 2යි 3. රුපියල් 18000. එම ණය මුදල සඳහා අය කළ සුළු පොලී ප්‍රතිශතය. ප්‍රතිශත ඒ මොකද්ද? 240,000ක් ණයට ගත්තා. ඒකට පොලිය ගෙව්වා අවුරුද්දකට 18000ක්. වාර්ෂික පොලිය අනුපාතිකය කියන්නේ 100% කියලා. මෙන්න 100ෙන් බෙදුවා. මෙන්න ආයි 100ෙන් බෙදුවා. එතකොට මෙන්න 2ෙන් බෙදුවා. මෙන්න ආයි 2ෙන් බෙදුවා. නේද? මෙන්න ආයි 2ෙන් බෙදුවා. දෙකෙන් බෙදෙන්නේ. මෙන්න 3ෙන් බෙදුවා. 15 දෙකෙන් බෙදුවාම 7.5. 107මාරයි. අන්න ඒ කොටස. ඊට පස්සේ අපි යනවා B කොටසට. එක්තරා පළාත් පාලන ආයතනයන් නිවෙස් සඳහා 102ක් පරිපණම් අය කරනවා. බලන්නකො ගාන කියවගෙන යන ගමන් හදාගෙන යන්න. 102ක් පරිපණම් අය. වාර්ෂික තක්සේරු වටිනාකම 289,000යි. කාර්තුවකට අය කරන බදු. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නවනේ 100ට 2 නම් 289,000. කාර්තුවකට හොයන්නේ කවුද? මේ ඉන්නේ අවුරුද්දකට. ඒක 4ෙන් බෙදෙනවා. මෙතනින් බෙදලා දාන්න. මෙන්න 100ෙන් බෙදුවා. 1යි 2යි. 1යි මෙතින් 1යි 4යි 9ට 4යි 1ක් ඉතුරුයි 10ට 5යි. ඔය තියෙන රුපියල් 1445. මේකට 1යි මේකට 1යි 4ෙන් බෙදනකොට 1යි 18 1යි 2යි. මේක ලියනකොට 1යි සුළු කරනකොට 1යි උත්තරයට 1යි 3යි. ඒ කොටස 7ෙන් කීයද කියලා දාන්න. දැන් ඒක දන්නවනේ ත්‍රිකෝණයක් ඇතුලේ දාන්න කියලා. ඊට පස්සේ මේකට 1යි සුළු කරනකොට 1යි මේකට 1යි 3යි. B කොටස දාන්න 3ෙන් කීයද? 3ෙන් කීයද කිය. පළවෙනි ගාන දාන්න 10ෙන් කීයද කිය. දෙවෙනි ගාන රූපය දැක්කම සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. මම රූපය අඳින්න ඕනේ නැහැ. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය කියන්නේ ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ කුස. හරිද? ඒ කොටසේ ආධාරක පාදයේ දැන් දන්නවා 17යි ලම්බ කුස 6යි. ගුණ කරා. 6 වරක් 7 42න් 2යි 4ක් ඉතුරුයි. 6 වරක් 1 6යි 4යි 10යි. වර්ග සෙන්ටිමීටර් 102යි. B හරස්කඩ ඍජුකෝණික ත්‍රිකෝණයක් වූ ඍජු ප්‍රිස්මයක් මෙහි දැක්වේ. වර්ගඵලය. හරිද? එතකොට ප්‍රිස්මයක් කිව්වහම ඍජුකෝණී ත්‍රිකෝණ දෙකක් තියෙනවා. නේද? ඒක පේනවනේ අපිට. මේක 13යි මේක 12යි. එතකොට මේකේ වර්ගඵලය හොයන්නේ මේක ඕන්නේ. ඒකට මොකද කරන්නේ? පයිතගොරස් දානවා. හරිද? මම මෙයාව x කියලා ගත්තොත් x වර්ගය සමයි 13 වර්ගයෙන් අඩු කරනවා 12 වර්ගය. 169යි 144යි. එතකොට 9න් 4ක් 5යි 25යි. එහෙනම් x කියන්නේ 5යි. එහෙනම් මෙයා 5යි. හරිනේ? දැන් එහෙනම් ඒකේ වර්ගඵලය. ත්‍රිකෝණාකාර මුහුණ තමයි ඇඳලානේ තියෙන්නේ. එතකොට ඒකේ වර්ගඵලය භාගයයි 12 වරක් 5. 12. ඒ වගේ ඒවා දෙකයි. ත්‍රිකෝණාකාර මුහුණක් දෙකේ වර්ගඵලය. ඒතර මේ දෙකට දෙක බෙදුනහම 12 වරක් 5 60යි. වර්ග සෙන්ටිමීටර. ඔන්න ඒක හරි. ඊට පස්සේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙක හරි. දැන් වර්ගඵලයනේ හොයන්නේ කියන්නේ මේ B වල පළවෙනි කොටසේ. හරිද? එතකොට ඊට පස්සේ ඍජු කෝණාශ්‍ර මුහුණක් තුනක් තියෙනවානේ. අඳින්න. ඍජු කෝණාශ්‍ර මුහුණක් තුන අඳින්න. අඳින්න නැතුව හදන්න එපා. මේ ප්‍රිස්මේ දිග දීලා තියෙනවා 20යි කියලා. 20යි 20යි 20යි. පළවෙනි මේ තියෙන්නේ 5යි 12යි 13.
5යි 12යි 13. ත්‍රිකෝණාකාර මොනක් තුන. එතකොට මේක 20 වරක් 5 60යි. මේක 20 වරක් 12 240යි. මේක 20 වරක් 13 260යි. ගුණ කරනවා 13 වරක් 2 26යි. එහෙමයි මම මේ හැදුවේ. එතකොට මේ ටිකට මෙතන තියෙනවා 60. එහෙනම් ඒ 60යි එකතු කරන්න. 60යි 300යි 560යි 620යි වර්ග සෙන්ටිමීටර්. එකතු කරපු හැටි තේරුණාද දන්නේ? 240යි 60යි 300යි. 300යි 260යි 560යි. 560යි 60යි 620යි. ඔන්න ඒක. හරි නේද? ඉතින් දැන් හදමු. මේකේ වර්ගඵලයට ගුණ කරනවට එකයි මේකට එකයි 2යි. හරිද? ත්‍රිකෝණයේ වර්ගඵලය හොයනවට එකයි. මේක 5යි කියලා හොයා ගන්නවට එකයි. ත්‍රිකෝණයේ වර්ගඵලයට එකයි 2යි. මේකට එකයි 2යි. මේකට එකයි මේකට එකයි මේකට එකයි 3යි. එතකොට එකතු කරනවා කියනකොට එකයි 4යි. මේකේ පහිතකරස් දානවට එකයි උත්තරයට එකයි මේ උත්තරයට එකයි 3යි. එතකොට මේ හැම එකටම එක ගායි. එකතු කරනවට එකයි මේකට එකයි 6යි. 1යි 2යි 3යි 4යි 5යි. එකයි. ලකුණු දීලා තියෙන හැටි බලන්න. සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට එකයි. ත්‍රිකෝණයේ පාදේ හොයා ගන්නවට 2යි. ත්‍රිකෝණයේ වර්ගඵලයට එකයි. සමාන්තරාශ්‍රයේ වර්ගඵලයට එකයි. ත්‍රිකෝණයේ පාදයක් හොයා ගන්නවට 2යි. ත්‍රිකෝණයේ වර්ගඵලයට එකයි. මේ ඍජුකෝණාශ්‍රවල වර්ගඵල හොයා ගන්නවට එක ගානේ. එකතු කරනවට එකයි උත්තරයට එකයි. ඔක්කොම ලියන්න. එතකොට A කොටස 4න් කීයද කියලා දාන්න. A කොටස B කොටස 6න් කීයද කියලා දාන්න. එතකොට දෙවැනි ප්‍රශ්නේ 10න් කීයද කියලා දාන්න. තුන්වෙනි ගාන නිර්මාණ ගාන. නිර්මාණ ගාන හදනකොට මම ඔයාලට කිව්වා කොටසෙන් කොටස මේ දල සටහනට යන්න කියලා. ඔන්න බලන්නකෝ. දල සටහන පෑනෙන් අඳින්නේ AB 8.5යි. ඊට පස්සේ ABC 60යි. දල සටහන. BC 6යි. ABC ත්‍රිකෝණය නිර්මාණය කරනවා. දැන් ඉතින් ඔය වැඩේ කරන්න. මේක දිහා බලාගෙන කරන්න. ඒකට හරි ලේසි. මොකද්ද? දිග රේඛාවක් ඇඳලා දිග රේඛාවක් ඇඳලා අඩිරුල තියලා කව කට්ට ගත්තා. කව කට්ටෙන් 8.5ක් ඇදලා ගත්තා. හරියටම ඇදලා ගන්න 8.5. ඊට පස්සේ චාප ඇඳ 8.5යි. right. එයා AB 8.5 සෙන්ටිමීටර්. ඔන්න ඒ වැඩේ හරි. ඊට පස්සේ මෙතන අංශක 60නේ. එතකොට මෙතෙන්ට ආවා. අංශක 60 ඇඳලා. අංශක 60 රේඛාව ඇත්ත. එතකොට මේක අංශක 60යි. දැන් ඒක සෙන්ටිමීටර් 6යිනේ. සෙන්ටිමීටර් 6 ගත්තා.
සෙන්ටිමීටර් 6. and මේ තියෙන C මේක සෙන්ටිමීටර් 6. ඔන්න නිර්මාණයේ පළවෙනි කොටස හරි. ඊට පස්සේ අපි යනවා දෙවෙනි කොටසට. B සහ C ලක්ෂ වල සමදුරු පතය. B සහ C අචල ලක්ෂ දෙකක් නේද? එහෙනම් සමදුරු පතය කියන්නේ ලම්බ සමච්ඡේදකය. හරිද? එතකොට ඔන්න ලම්බ සමච්ඡේදකය අදිනවා. BC එකේ. මතකනේ? භාගයට වැඩි දුරක් ඇදලා ගත්තා. මෙහෙන් චාපේ ඇඳලා මෙහෙන් චාපේ ඇඳලා. මේ චාපේ ඡේදනය කරා. මේ චාපේ ඡේදනය කරා. කොටසින් කොටස කරන්න. එතකොට ප්‍රශ්නේ හරි ලේසි. ලම්බ සමච්ඡේදකය ඇඳලා. හරිද? ඊට පස්සේ ඊළඟ කොටස මොකක්ද කියන්නේ? AB සහ BC ලක්ෂ වලට සමදුරු පතේ. AB මෙයා BC මෙයා. ඒ ලක්ෂ වලට සමදුරු පතේ කියන්නේ මෙන්න මේ කෝණයේ සමච්ඡේදකය. නේද? ඒ කෝණයේ සමච්ඡේදකයත් අඳින්න. එතකොට මේ කෝණයේ සමච්ඡේදකය අඳිනකොට මේ චාපේ ඇඳ කව කට්ට ඈඩ් කරා. හොඳයිනේ. මෙහෙන් චාපේ ඇඳ ඒ චාපේ ඡේදනය කරා. දැන් කෝණ සමච්ඡේදකය අඳිනවා. මේදී කෝණ සමච්ඡේදකය ඇඳ. right? හරි. සිම්පල් ගේම මේ යන්නේ කියන වැඩේ කර යනවා. ඉහත පත ඡේදනය වන ලක්ෂය D. මේ පතේ ඡේදනය වෙන්නේ මෙතන. එයා D. හරිද? D කේන්ද්‍රය ලෙසත් මොනද වැඩක් කියන්නේ. ඒකට ඉතින් දල සටහන ඕනේ නැහනේ. D කේන්ද්‍රය ලෙසත්. ඔන්න D කේන්ද්‍රය කරගත්තා. DA අරය ලෙසත් පැන්සල ඇදලා ගත්තා. හරිද? මේ ඇඳ වෘත්තය. අරය ලෙසත් කියන වෘත්තයක් අඳි. වෘත්තයක් ඇඳ. එච්චරයි. නේද? හරිද? ඉතින් ලකුණු දෙනවා දැන්. මොකද්ද? ABට 1යි අංශක 60ට 2යි BC සහ ත්‍රිකෝණයට 1යි. ඔන්න ඒක හරි. එතකොට පළවෙනි කොටසට ලකුණු 4යි. ඊට පස්සේ BC වල සමදුර පතය 2යි. ඊට පස්සේ BC වල සමදුර පතේ 1යි. ABBC වල සමදුර පතය 1යි. D ලක්ෂය 1යි. මේ සමදුර පතේ 2යි. මේ සමදුර පතේ 1යි. ඊට පස්සේ D ලක්ෂය 1යි. වෘත්තය 2යි. 10යි. දාන්න තුන්වෙනි ගාන 10න් කීයද? 4 වෙනි ගාන. y සමයි 3x එකතු කිරීම 2. වගුව පිටපත් කරගෙන හිස් තැන් පුරවන්න. උත්තර පත්‍රයේ වගුව තියෙන්න ඕන. හරිද? x ඍණ 2යි ඍණ 1යි බිංදුවයි 1යි 2යි. ඊට පස්සේ y ඍණ 4යි ඍණ 1යි. එතකොට මේක ගන්න ඕනේ. එතකොට 3 වරක් බිංදුව එකතු කිරීම 1. මේකනේ දැන් ඒ බිංදුව එකතු කිරීම 2යි. එහෙනම් මේක ධන 2යි. ඊට පස්සේ මේක 1නේ. 3 වරක් 1
එකතු කිරීම 2 3 අරක් 1 3යි 3යි 2යි 5යි ධන 5යි මේක ධන 8යි ඔන්න වගුව පිටපත් කරගෙන හිස්තැන් පිරෙව්වා ඊට පස්සේ සුදුසු කණ්ඩායම් තලයක ප්‍රස්ථාරය අඳින්න ප්‍රස්ථාර කොලයක ඇඳලා නැත්නම් එක ලකුණක්වත් නැහැ හොඳට මතක තියාගන්න ප්‍රස්ථාර කොලයක ඇඳලා නැත්නම් එක ලකුණක්වත් නැහැ අඩි රූල පාවිච්චි කරන්න ඕනේ එතකොට ඔන්න ගත්තා y අක්ෂය එතකොට y අක්ෂයේ 8 ඉඳලා 4 ඍණ 4ට එනකන් තියෙනවා. ඉතින් එහෙනම් 8යි 7යි මේවා කියා දීපුවා 6යි 5යි 4යි 3යි 2යි 1යි 0යි ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි ඍණ 4යි y අක්ෂයේ ඍණ 4 ඉඳලා ධන 8 වෙනකන් තියෙනවා. ඊට පස්සේ x අක්ෂය ගත්තාම ඍණ 2යි ධන 2යි 1යි 1යි ඍණ 1යි ඍණ 2යි දැන් ලකුණු කරන්න ඍණ 2 ඍණ 4 මේ තියෙන ඍණ 1 ඍණ 1 මේ තියෙන බිඳුවේ ධන 1 බිඳුවේ ධන 1 බිඳුවේ ධන 2 බිඳුවේ ධන 2 මේ තියෙන්නේ එකේ 5 මේ තියෙන්නේ දෙකේ 8 මේ තියෙන්නේ ඔන්න ප්‍රස්ථාරය ඇඳා එම ප්‍රස්ථාරය අධ්‍යයනය කිරීමෙන් y සමයි 2x ඍණ 1 සිතේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය ප්‍රස්ථාරය ඇඳීමෙන් තොරව හොයන්න. එතකොට මේක අධ්‍යයනය කිරීමෙන් කියන්නේ මේ තියෙන්නේ අන්තක්ඛණ්ඩයනේ. අන්තක්ඛණ්ඩය මේ තියෙන්නේ. හරිද? එතකොට ධන 2. ඊට පස්සේ අනුක්‍රමණය ගත්තාම අනුක්‍රමණය දැන් අපිට ඕන නම් මේකේ අනුක්‍රමණය හොයන්න පුළුවන් 3යි නෙමෙයි. එතකොට මෙහෙම ගත්තාම මේක 1යි 2යි 3යි මේක 1යි. එතකොට අනුක්‍රමණය කියන්නේ 3 බෙදීම 1යි. එතකොට 3යි. මේක සුළු කෝණයක් ඉඳලා ධන. ප්‍රස්ථාරය අධ්‍යයනය කිරීමෙන් කියන්නේ ඒකනේ. එතකොට සමීකරණය දිහා බැලුවහම y සමානයි 3x ධන 2නේ. ප්‍රස්ථාරයේ සමීකරණයේ තියෙන ප්‍රස්ථාරයේ සමීකරණයේ තියෙන 3x ධන 2 මේ තියෙන්නේ අන්තක්ඛණ්ඩේ මේ තියෙන්නේ අනුක්‍රමණේ එතකොට ඔන්න ප්‍රස්ථාරයෙන් අපි ගත්තා එතකොට ප්‍රස්ථාරයෙන් එක ගත්තාම අපිට සමීකරණයක් දීලා තිනවා y සමයි 2x ඍණ 1 එතකොට මෙන්න අනුක්‍රමණය මෙන්න අන්තක්ඛණ්ඩය ලියන්න. එතකොට ලකුණු ගත්තාම මේ හිස්තැනට 1යි මේ හිස්තැනට 1යි පළවෙනි කොටසට ලකුණු 2යි. ඊට පස්සේ අක්ෂවලට 1යි පටිපාටිගතට 1යි රේඛාවට 1යි ප්‍රස්ථාරය අඳිනවට 3යි. හරිද? එතකොට ඔන්න ලකුණු 5යි. දැන් ඊට පස්සේ ප්‍රස්ථාරය අධ්‍යයනය කිරීමෙන් එතකොට ප්‍රස්ථාරය අධ්‍යයනය කිරීමෙන් මේක අන්තක්ඛණ්ඩය කියලා හොයා ගන්නවට 1යි අනුක්‍රමණය හොයා ගන්නවට 1යි 2යි ඊට පස්සේ මේකේ අනුක්‍රමණයට 1යි මේකේ අනුක්‍රමණයට 1යි 4යි සමීකරණය ලියනවට 1යි එතකොට ඒකට 5යි 4 වෙනි ගාන 10න් කීයද කියලා දාන්න 5 වෙනි ගාන වෙන් රූපයක් තියෙනවා ඒ කොටස ඒ කුලකය ලියා දක්වන්න සංගල වරහන් ඕනේ කමා ඕනේ නැත්තම් ලකුණු නැත B කුලකේ ලියා දක්වන්න සංගල වරහන් ඕනේ කමා ඕනේ B කුලකේ නමක් යෝජනා කරන්න අද නම 3 ගුණාකාර හරියන්නේ 9 සිට 15 තෙක් වූ 3 ගුණාකාර
ඒක අහන්න. මේ සීමාව කියන්නේ පැය 3 ගුණාකාර කිව්වම සීමාවක් නැහැ. හරිද? එතකොට ඔන්න තුන්වෙනි එක හරි. 9 සිට 15 තෙක් 3 ගුණාකාර. හරිද? ඊට පස්සේ එක හරි. ඊට පස්සේ හතරවෙනි එකේදී කියනවා A' ඡේදනයේ B. A' කියන්නේ A නෑ. ඡේදනයේ මෙන්න B තියෙනවා. නේද? ඒක හතරවෙනි කොටස. හරිද? ඊට පස්සේ B මල්ලක සර්ව සම ඉදුණු දෙහිගෙඩි 3ක් ඉදුණු 3යි අමු 2යි. නේද? සිරියාවතී අහඹු ලෙස දෙහිගෙඩියක් ඉවතට ගන්න. සියලු වියහැකියාවන්ගේ නියදී අවකාශය. නියදී අවකාශයේ S ඉදුණු 1 ඉදුණු 2 ඉදුණු 3 අමු 1 අමු 2. නියදී අවකාශය කියන්නේ කුලකයක්. සංකල වරහන් තියෙනවා. ඉදුණු දෙහිගෙඩිය ලැබීමේ සම්භාවිතාව. මේ B වල 1 B වල 2 ඔක්කොම දෙහිගෙඩි 5යි 5න් 3යි. අමු දෙහිගෙඩිය 5න් 2. ඔන්න සම්භාවිතාව. මේ කුලකයේ ලියනවට 1යි මේකට 1යි. ඊට පස්සේ B කුලකයට යෝජනා කරපු නමට 1යි අඳුරු කරනවට 1යි. ඒ කොටසට ලකුණු 4යි. හරිද? ඒ කොටසට දාන්න 4න් කීයද කියලා. දැන් AB නෙමෙයි යන්නේ. 4න් කී. ඔන්න දැම්මා. ඊට පස්සේ B කොටසට ගියාම මේකට 2යි මේකට 2යි මේකට 2යි B කොටසට 6න් කීයද කියලා දාන්න. ඊට පස්සේ පස්වෙනි ගාන 10න් කීයද කියලා දාන්න. 6 වෙනි ගාන 3යි 2යි 1යි මිනුමැති ඝනක අභාකාර ටැංකියක ධාරිතාවය. 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1 3 වරක් 2 6යි 6 වරක් 1 6යි. ඝන මීටර. ලීටර වලින් හොයන්න කියලා කියන්නේ. එහෙනම් මේක 1000න් ගුණ කරනවා. එතකොට ලීටර 6000යි. ඕන් මේක. දෙවනි කොටස. එම ජල ටැංකිය තිබූ නිවසේ එක් අයෙකුගේ දිනක පරිභෝජනය එක්කෙකුගේ ලීටර 150යිලු දවසක. හරිද? 5 දෙනෙකු සිටින නිවසක එනම් 5 දෙනෙක් ඉන්නවලු. එතකොට මේ වගේ ඒවා 5ක්. 0යි 5 සරක් 5 25යි 2ක් ඉදිරියේ 5 සරක් 1 5යි 2යි 7යි. එහෙනම් දවසකට ඕනි 750. හරිද? දෙනෙකු සිටින නිවසකට දින 3ක්වත් ප්‍රමාණවත් නොවන බව නිවැසියා පවසයි. දින 3කට කීයක් ඕනේද? 3 වරක් 0යි 3 වරක් 5 15යි 1ක් ඉතුරුයි. 3 වරක් 7 21යි 1යි 22යි. හරිද? එතකොට එක අයෙකුගේ දිනක පරිභෝජන 1යි. එතකොට එක්කෙනෙකුට 5යි. ඒ වගේ ඒවා දවස් 3ක්. හරිද? ප්‍රාණ නොවන බව නිවැසියා පවසයි. දැන් ඕනි 2250යි 6000ක් තියෙනවා. හරිද? මේක ගත්තාම 6000 විශාලයි 2250ට වඩා. එම නිසා නිවැසියා සත්‍ය අසත්‍යතාවය පවසයි. හයදාහක් තියෙනවනේ 2250යි ඕනේ. එහෙනම් නිවැසියා කියන්නේ අසත්‍යයි. තුන්වෙනි කොටස ටැංකියේ උස දෙගුණ කරේ නම් එහි වැඩි වෙන ජල පරිමාණ. ටැංකියේ උස දෙගුණ කරාලු. එතන මෙතන නේද? එතකොට 3 වරක් 2 ගුණ කිරීම 2. එතකොට 3 වරක් 2 6යි 6 වරක් 2 12යි. එතකොට ඝන මීටර 12යි. එහි වැඩි වෙන ජල පරිමාණ. දැන් 6යි තියෙන්නේ. එහෙනම් 12ක් කියන්නේ වැඩි වෙන ජල පරිමාණ ලීටර 6000යි. ලීටර 6000ක් වැඩි වෙනවා. 12000න් 6000ක් ඕන නම් අඩු කරලා දාන්න. 12000න් 6000ක් අඩු කරලා දාන්න 6000. එතකොට හිතේ මොකවම නැහැ. පැහැදිලිද? අන්න අපි ලකුණු දෙමු. මේකට 1යි මේකට 1යි 2යි. හරිද? මේකට 1යි මේකට 1යි මේකට 1යි මේකට 1යි මේකට 1යි. එතකොට මේකට 1යි මේකට 1යි මේකට 1යි 3යි. එතකොට දාන්න 6 වෙනි ගාන 10න් කීයද? 7 වෙනි ගාන.
පන්තියක සිසුන් පිරිසකගේ බර පිළිබඳ සටහනක් මෙහි දැක්වේ. මාත පන්තිය. දැන් වැඩියම තියෙන 11 නේද? එහෙනම් මාත පන්තිය 10යි 19යි. ඔන්න ඒක හරි. මධ්‍යස්ථ පන්තිය. එතකොට දැන් මේකේ ඔක්කොම කීයක් ඉන්නවද? මෙම ව්‍යාප්තියේ මධ්‍යස්ථ පන්තිය සොයන්න. එතකොට 10යි 19යි 11යි මේක ලියන්න වෙනවා අපිට 20යි 29යි 10යි. එතකොට 30යි 39යි 3යි 40යි 49යි 5යි 50යි 59යි 1යි. එතකොට ඔක්කොම ඉන්නවා 10යි 21යි 24යි 6යි 30යි. එතකොට මධ්‍යස්ථ පන්තිය 30ට එකක් එකතු කරලා දෙකෙන් බෙදපු තැන. එතකොට 31 දෙකෙන් මධ්‍යස්ථ පන්ති මතක් කරන්නකෝ 30ට එකක් එකතු කරලා දෙකෙන් බෙදපු තැන. එතකොට 31 දෙකෙන් බෙදපු තැන. 15ම ආරක් වෙන තැන. එතකොට මෙතන 11යි. ඒ කියන්නේ 1 ඉඳලා 11ට. මෙතන 10යි 11යි 21යි. එතකොට 12 ඉඳලා 21ට. අන්න ඉන්නව නේද 15ම ආරක් වෙන තැන. එතකොට එහෙනම් මධ්‍යස්ථ පන්තිය 20යි 29යි. හරිද? ඊට පස්සේ තුන්වෙනි ගාන. සිසුවෙකුගේ මධ්‍යන්නේ බර කිලෝග්‍රෑම් 20ක් 21ක් නම් සිසුවෙකුගේ මධ්‍යන්නේ බර කිලෝග්‍රෑම් 21ක් නම් සිසුන් සියල්ලගේම බර සොයන්න. තුන්වෙනි එක. එතකොට මොකද කරන්නේ? මධ්‍යන්නේ බර 21යිලු ළමයි 30ක් ඉන්නවා. ඔක්කොගෙම බර 3 වරක් 1 3යි 3 වරක් 2 6යි. කිලෝග්‍රෑම් 630. ඒක හරි සිම්පල් වැඩක්. මාත පන්තිය 2යි. මධ්‍යස්ථ පන්තිය මේක හොයනවට මෙතෙන්ට 1යි මේ සුළු කිරීම වලට 1යි මේ ටිකට 1යි එතකොට මෙතෙන්ට 1යි 4යි ගුණ කරනවට 1යි මේකට 1යි 2යි. හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා සිසුවෙකුගේ අඩුම බර. අඩුම බර. ඒතකොට අඩුම බර කීයද? කිලෝග්‍රෑම් 10යි. එක වගුව දිහා බලන්න ඕනේ. වැඩිම බර කීයද එතකොට? 59යි. එතකොට අහනවා පරාසය. පරාසය 59න් 10ක් අඩු කරාම 49. ඒකට ලකුණු 2යි. එතකොට දාන්න 7 වෙනි ගාන 10න් කීයද? 8 වෙනි ගාන. සාධක සොයන්න කියන. 6යි x ඝනය 1 6යි x ඝනය 18යි y x 6x වර්ගය. එතකොට 6 තියෙනවා x තියෙනවා. ගත්තහම මෙතන x එකක් ඉතුරුයි. 6 වරක් 3යි x ගත්තා y තියෙනවා. 2 x වර්ගය අඩු කිරීම 7යි x එකතු කිරීම 6. මතක නෙමෙයිද? මේකයි ගුණ කරාම ධන 6යි x වර්ගය. ඒක නිසා එකතු කරනවා. මතකයිනේ. එතකොට මේක එකතුව 7ක් එන්න නම් 6 වරක් 1. එතකොට x වර්ගය 6ix 1ix 6 මේක ඍණ එහෙනම් එකතු කරනවා නම් දෙකම එකම ලකුණ එන්න එපා. ඒවා හරි. එතකොට මේ දෙන්නගේ x අඩු කිරීම 6යි මේ දෙන්නගේ නෑ. එහෙනම් 1යි x අඩු කිරීම 6යි. ඇයි මේක වෙන්න ඕනේ? ඍණ ගුණ කිරීම ඍණ දාන්න. එතකොට x අඩු කිරීම 6 වාරයක් x අඩු කිරීම 1. ඒවා පාඩමමයි. පාඩමමයි මේ ගන්න. කිසිම දෙයක් මට දඟලන්න දෙයක් නැහැ. තුන්වෙනි කොටසේ තියෙනවා 2යි x වර්ගය අඩු කිරීම 4. 8. දැන් පොදු සාධකයක් විදිහට ගත්තාම x වර්ගය අඩු කිරීම 4. එතකොට x වර්ගය අඩු කිරීම 2 වර්ගය. අන්න වර්ග දෙකක අන්තරය x ධන 2යි x ඍණ 2යි. මේවා පොතේ හදපු ගණන්මයි. විසඳන්න කියනවා. මේක 1 මේක 2. එතකොට පේනවනේ මේ දෙක සමානයි කියලා. එහෙනම් එකෙන් දෙක අඩු කරනවා. එතකොට 3යි x එකතු කිරීම y වලින් අඩු කරනවා. මතකයිනේ මේවා වරහන් ඇතුලේ දාන්න කිව්වා. සමයි 21න් 3ක් අඩු.
එතකොට වරහණ අයින් කරාම 3x එකතු කිරීම y ඍණ 3x ඍණ ගුණ කිරීම ඍණ ධන 2y 18යි. 3x 3x අයින් වුණා. එතකොට 4යි. එතකොට 3y සමයි 18යි. එහෙනම් 3ෙන් බෙදුවා y සමයි 6යි. y සමයි 6 එකට ආදේශ කරනවා. ආදේශයෙන් මතකයිනේ 3x එකතු කිරීම y සමයි 21යි. එහෙනම් 3x එකතු කිරීම 6 සමයි 21යි. දැන් 6ක් අඩු කරන්න. 3x සමයි 15යි. 3ෙන් බෙදන්න. x සමයි 5යි. උත්තරේ ලියන්න. x සමයි 5යි, x සමයි 5යි, y සමයි 6යි. ඕනනම් අරක හරිද කියලාත් බලන්න. මේකේ සාධකවලට 1යි. මේකේ සාධකවලට 2යි. මේකේ සාධක දෙකට 2යි. ඒ කොටස 5න් කීයද කියලා දාන්න. මේ සාධකවලට තමයි ලකුණු දුන්නේ. x හොයනවට 1යි. ආදේශ කරනවට 1යි. මේකයි 4යි, උත්තරේ 2යි 5යි. b කොටස 5න් කීයද කියලා දාන්න. දැන් 8 වෙනි ගාන 10න් කීයද කියලා දාන්න. දෙවැනි ප්‍රශ්න පත්‍රයේ දැන් අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ 1 2 3 4 5 6 7 8 කියලා දාලා ලකුණු දාන්න. 8ම හදලා නම් දෙකකට රවුන්ඩ් කරන්න. 7ක් හදලා නම් එකක් රවුන්ඩ් කරන්න. 6ක් හෝ ඊට අඩුවෙන් හදලා නම් එකක් රවුන්ඩ් කරන්න. රවුන්ඩ් කරපු ටික අයින් කරලා ඉතුරු ටික එකතු කරන්න. පළවෙනි ප්‍රශ්න පත්‍රයේ 40ත් එක්කම එකතු කරන්න. එකතු කරලා බලන්න ඔයාලගේ ලකුණ කීයද කියලා. පැහැදිලිද? right. එහෙනම් ඔන්න දැන් ප්‍රශ්න පත්‍ර දෙකක් සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලත් ඉවරයි. අපි බලමු ආයි දවසක හම්බ වෙලා මේව ගැන කතා කරමු. එතකන් සියලු දෙනාටම